ලිංගිකව සම්ප්‍රේෂණ ආසාදන ගත්තහම ඔයාලා දන්නවා ලෝකයේ පුරාම වැඩිපුරම තියෙන්නේ herpes simplex. අපිත් ඒ වගේ. අnder ලංකාවේ ගත්තහම අනිත් දිස්ත්‍රික්ක වල ගත්තහම herpes simplex වැඩිම තියෙනවා. අපිත් herpes simplex. ඊළඟට අපේ ගත්තහම වැඩිම ඉන්නේ ලිංගික ඉන්න. ඒක ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක වලත් ඒ විදිහට. ඊට අමතරව අපේ තව ටිකක් සිෆිලිස් කියන එක තියෙනවා. ඊළඟට මේ දවස්වල මේ ගොනෝරියා කියන එක යම්කිසි වැඩිවීමක් පෙන්නනවා. ඒ වගේම ගොනෝරියා වගේ මුත්‍රා ප්‍රදාහයක් තියෙනවා. ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහයක. ඒකත් යම් තරමකට බහුල එකක්. ඊළඟ එක තමයි අපිට එන HIV. මම HIV වෙනම කතා කරන්නම්. ඒ වගේම අනුරාධපුර දත්ත ගැනත් අපි වෙනම කතා කරමු. ලිංගිකව සම්ප්‍රේෂණ රෝග ගත්තහම ප්‍රධාන රෝග ලක්ෂණ ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. හරිම ලේසි ඒක. එකක් තමයි ලිංගික ප්‍රදේශවල තුවාල ඇති වෙන්න පුළුවන්. අනිත් එක මුත්‍රා මාර්ගයේ. මොකද ඒ ආශ්‍රිතව තියෙන එකම අවයවය ඒක ගොඩක් වෙලාවට ශ්‍රාවයන් එන්න පුළුවන්. ඒ වගේම යෝනි මාර්ගයේ ශ්‍රාවයන් එන්න පුළුවන්. ලිංගික ප්‍රදේශවල කුඩා ගෙඩි හෝ යම් වර්ධනයක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේවා දිගු කාලීනයේ තිබෙන හන්දා යටිබඩේ වේදනාව සහ ඉකිලිවල මුද්දැටි වගේ එන්න පුළුවන්. මේ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා ලිංගාශ්‍රිතව බෝවන රෝග තියෙන්න පුළුවන්. ඒක තමයි අපි අනිවාර්යයෙන්ම දත යුතු ප්‍රධානම දේ. එතකොට ලිංගාශ්‍රිතව බෝවන රෝග කොහොමද බෝ වෙන්නේ කියන එක අපි දැනුවත් වෙන්න ඕනේ. එකක් තමයි මේක බෝ වෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින්. ඔයාලා දන්නවා අපි එක එක්කෙනා තමන්ගේ කැමැත්ත අනුව මේ ලිංගික ක්‍රියාව සඳහා භාවිතා කරන ක්‍රම සහ ඒ අවයව වෙනස්. එතකොට සමහර අය යෝනික් සහ සිස්න ක්‍රම ඒ කියන්නේ යෝනි මාර්ගයේ සහ සිස්නේ ලිංගික ක්‍රියාව කරන සමහර අය ඒ වෙනුවට මුඛ සංසර්ගයේ යෙදෙනවා. සමහර අය ඊට අනුතරව සමහර අය බුද සංසර්ගයේ යෙදෙනවා. එතකොට මේකෙදි බුද සංසර්ගයේ යෙදීම ලිංගාශ්‍රිතව බෝවන රෝගවලට ඉතාම අවදානයි. ඒකට හේතුව ඒ බුද මාර්ගයේ හැදිලා තියෙන්නේ ලිංගික ක්‍රියාවලියට නෙවෙයි සාමාන්‍යදී. ඒ නිසා එයාලට මේ පැත්ත තුවාල වීම සාමාන්‍යයෙන් වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ පැත්ත වියලි ස්වභාවයක් තියෙන. එතකොට ඒ වියලි ස්වභාවයක් තියෙන තැන ඒ ක්‍රියාව කිරීමේදී අවදානම ඉතාම ඉහළයි අනිත් ක්‍රම දෙකට වඩා. එතකොට සාමාන්‍යයෙන් සමහර අය හිතන ඕරල් සෙක්ස් කියන්නේ එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒකෙන් උනත් ලෙඩ බෝ වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. අනිත් එක තමයි ආසාදිත මවගෙන් උපදින දරුවන්. ඇත්තම ගත්තොත් HIV සහ සිෆිලිස් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ලබා දීලා තියෙන සහතිකයක් ලංකාවේ උපදින දරුවන්ට, ඒ කියන්නේ අම්මට HIV තිබුණත් අම්මට සිෆිලිස් තිබුණත් අපි දරුවා ආරක්ෂිතව බිහි කරනවා. ඒ කියන්නේ දරුවාට රෝගය දෙන්නේ නැති රටක් කියලා අපිට සහතිකයේ 2019 හම්බ වුණා. අපි ඒක තව දුරටත් මේන්ටේන් කරගෙන යන්න ඕනේ. නැත්නම් එක දරුවෙක් හරි නැවත HIV එක දරුවෙක් කියන්නේ යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. හැදුනොත් එහෙම අපිට අර දීපු සහතිකය අයින් කරගන්න. එතකොට අපි ආය අනාරක්ෂිත වෙනවා. ඒ නිසා අපි වල දන්නවා ගර්භණී මව්වරුන් එයාලට ගර්භණී භාවයට සතියට පිරිච්ච ගමන් සතියට කලින් කියලා කියනවා සෞඛ්‍ය සේවාවල සහාය සපය ගන්න කියනවා. ඒ කාලය තුල අපි එයාලට HIV සහ සිෆිලිස් සඳහා VDRL පරීක්ෂාව කරනවා. එතකොට අපි මුලින්ම හඳුනාගෙන ඒ අම්මට බෙහෙත් කරාම දරුවා ආරක්ෂිතයි. අපි ළඟ එහෙම සිෆිලිස් වලට බෙහෙත් කරපු ගොඩක් ඉන්නවා. ඒ වගේම HIV මව්වරුත් ඉන්නවා. ඒ මව්වරයාට ඒ බිහි කරපු දරුවා අපි HIV හදලා දීලා නැතුව බොහොම ආරක්ෂිතව දරුවා හදලා දෙනවා අපේ ක්ලිනික් එකේ. ඊළඟට ඔයාලට ආසාදිත රුධිරය, ඒ කියන්නේ යම්කිසි රෝගයක් තියෙන මේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක් තියෙන කෙනෙක්ගේ රුධිරය අපිට ඇඟට ආවොත් එහෙම එයාට සිත්ගේ රෝගය අපිට එන්න පුළුවන්. ඒ වගේම කටු මාර්ගයේ උදාහරණයක් තමයි ලංකාවේ ඒ යම්කිසි ප්‍රමාණයකට ඉතාම අඩුයි. ඒ වගේම ගත්තහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ එන්නත් වලින් ඔය ඩ්‍රග්ස්
තමන්ගේ ශරීරයට ඇතුළත් කරගන්න ඉතාම අවමයි. ඒ නිසා අපිට ඒ රිස්ක් එක පොඩ්ඩක් අඩුයි. නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වගේ මේ එන්නත් කටුවලින් යම් අවදානමක් තියෙනවා. රෝගියෙකුගේ එන්නත් කටුවක් අපේ ඇඟට ඇති වුණා. හැබැයි ආසාදිත රුධිරය සහ ඒ ආශ්‍රිතව තියෙන අවයව බද්ධ කිරීමේදී වගේ මේක බෝවීමේ අවදානම තිබුණත් වාසනාවට ලංකාවේ කිසිම කෙනෙකුට ඒ කාගේ හරි ගත්ත රුධිරය HIV සහ සිෆිලිස් HIV සහ ඒ අනිත් හෙපටයිටිස් වගේ රෝග සඳහා පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා ඒ නැති රුධිරය තමයි කෙනෙකුට දෙන්නේ. ඒ නිසා අපි ආරක්ෂිතයි කියන එකත් සතුටින් කියන්න පුළුවන්. එතකොට ලිංගාශ්‍රිතව බෝවන රෝග ලංකාවේ 95ක් 96ක්ම බෝ වෙන්නේ මේ අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින්. එතකොට ඒක ඔයාලා අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. ඔයාලගෙන් සේවා සපයා ගන්න අනිත් අය දැනුවත් කළ යුතුමයි. තව එකක් තියෙනවා මේ ලිංගාශ්‍රිතව බෝවන සමහර රෝග සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. උදාහරණ තමයි බැක්ටීරියා මගින් බෝවෙන රෝග බැක්ටීරියා නාශක ප්‍රතිජීවක ඖෂධ මගින් අපිට හොඳටම හොඳ කරන්න පුළුවන්. උදාහරණ සිෆිලිස්, ගොනෝරියා, ක්ලැමීඩියා වගේ පුළුවන්. හැබැයි සමහර රෝග සම්පූර්ණයෙන් සුව කරන්න බෑ. හැබැයි බෙහෙත් වලින් හොඳටම පාලනය කරන්න පුළුවන්. ඒ වගේ ඒවා තමයි HIV, ලිංගික ඉන්නන්, ඒ වගේම හර්පිස් වගේ ඒවා හොඳ කරන්න බෑ. හැදුනොත් තමයි. ඒකයි මේ ලිංගාශ්‍රිතව බෝවන රෝග හදා ගැනීමේ අවදානම. අපි එකින් එක පොඩ්ඩක් බලමු. මම වැඩිපුරම තියෙන හර්පිස් නේ. හර්පිස් සාමාන්‍යයෙන් ගත්තාම කාන්තාවන්ගෙන යෝනි ප්‍රදේශයේ වතුර බිබිලි වගේ ඇවිල්ලා ඒ වතුර බිබිලි කැඩිලා තුවාල බවට පත් වෙනවා. එතකොට මේවා ඉතාම වේදනාකාරී. ඒකෙදි එක සැරයක් හැදුණු කෙනෙකුට මේ හර්පීස් කියන එක නැවත එන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. නැවත එන්න පුළුවන්. එතකොට මේකෙදි පිරිමි අයට එන්නේ යාළගේ සිස්නයාවට වතුර බිබිලි වගේ ඇවිල්ලා ඒවා තුවාල වෙන්න පුළුවන්. එතකොට ගුද මාර්ගය හෝ මුඛ සංසර්ගයේ දිච්ච කෙනෙකුට ඒ ගුද මාර්ගයට අපි රෝගීන් දැකලා තියෙනවා. එහෙම නැත්නම් මුඛ මාර්ගයට මේ කියන තුවාල එන්න පුළුවන්. එතකොට ඒවත් අර විදිහටම වතුර බිබිලි වගේ ඇවිල්ලා ඒවා විදිලා තුවාල වෙනවා. ඒවා ඊටාම වේදනාකාරී පළවෙනි සැරේ. හැබැයි දෙසර තුන් සැරේ හැදෙද්දී මේවා සාමාන්‍යයෙන් අර කියන වේදනාව අඩුයි. හැබැයි මේකේ තියෙනවා දැන් එක්ක කාන්තාවකගේ සමන් පුරුෂයාට බෝ වෙන්න පුළුවන්, පුරුෂයාගේ කාන්තාව. එහෙම නැත්නම් සමලිංගික, එහෙම නැත්නම් පිරිමි අය අතර කරද්දී ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට සමහරට හැදෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා තමන්ට රෝගය හැදුනත් එයාගේ ඇඟේ ප්‍රතිශක්තිය හොඳයි නම් එයා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි එයා රෝගය බෝ කරනවා. අපි ඒකට කියන වෛරල් ෂෙඩින් කියලා. එයාගේ ඇඟේ තියෙන වෛරස් තව කෙනෙකුට දෙනවා. හැබැයි එයාට රෝගය නැහැ. එහෙම අවස්ථා අපිට සායනයේ ගොඩක් හම්බෙනවා. ඒ හම්බෙන්නේ ගොඩක්ම අලුත් විවාහ වෙච්ච කාන්තාව එනවා. විවාහ වෙලා බොහෝ විට සති 2යි 3යි. හනිමූන් ඉවර වෙච්ච ගමන් එනවා හර්පීස් හැදිලා. ඒවා තමයි අපිට වැඩිපුරම දකින්න හම්බෙන්නේ. අනිත් එක තමයි සමහර අය ගර්භණී භාවයේ මුල් කාලය තුල ඒ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවා දන්නවා ගර්භණී භාවයේ යම් තරමකට. එතකොට ඒ කාලය තුල මේ හර්පීස් මතුවලා ගොඩක් කාන්තාවෝ අපේ සායනට එනවා. අපිට වැඩිපුරම දකින්නේ මේ අවස්ථාවලදී තමයි. අනෙක් අවස්ථාවලත් එන්න පුළුවන්. මොකද බොහෝ දුරට වෛරස් එක ඇඟ ඇතුළට ආවත් සමහර අය රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි එයාට පුළුවන් රෝගේ බෝ කරන්න. මගේ ඇඟේ වෛරස් එක තිබිලා මට ප්‍රතිශක්තිය හොඳයි නම් මම ආරක්ෂිතයි. හැබැයි මම රෝග වාහකෙක් විදියට වැඩ කරන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. එතකොට මේකෙදි මේ වෛරස් ෂෙඩින් කියන එක ගොඩක් වෙලාට මුල් මාස 3-6 අතර තමයි වැඩියෙන් කරන්නේ. එතකොට මේ වගේ අවස්ථාවල යාලට අපි දැන් ආවත් කියනවා කොණ්ඩම් දාලා ලිංගිකව කාර්ය කරන්න කියලා. අනිත් එක තමයි මේ ලිංගාසිතව බෝවන රෝග ඕන එකක් තියෙන කෙනෙකුට අපි අනිවාර්යෙන් අනිත් ලිංගාසිත රෝග සඳහා රුධිර පරීක්ෂාව කළ යුතුමයි. මොකද සමහර අය ඉන්නවා මේ රෝග කීපයක් තියෙනවා. සමහර අය එකක් තියෙනවා. හැබැයි
මේ අපි හර්පිස් තිබ්බා කියලා දැන් අපිට කියමුකෝ නෝනාව කියලා. හැබැයි අපි මහත්යාගේ හොයන්න යන්නේ නැහැ. මේක දැන් ඒ කියන්නේ බහුලව තියෙන සාමාන්‍ය එකක්. හැබැයි HIV එහෙම නෙවෙයි. සිෆිලිස් එහෙම නෙවෙයි. HIV කියන රෝගය කාන්තාවට තිබ්බොත් අපි අනිවාර්යෙන් පුරුෂයා පරීක්ෂාවට ලක් කරනවාමයි. ඒ වගේම සිෆිලිස් කාන්තාවට තිබ්බොත් පුරුෂයා බලනවා. එයා තිබ්බා හෝ නැතුවා රෝග ලක්ෂණ පෙන්නුව නැතුවද අපිට ප්‍රශ්නයක් නෑ. අපි පාර්ට්නර්ට ට්‍රීට් කළ යුතුමයි. අනිත් එක තමයි ගොනෝරියා. ගොනෝරියාත් ඒ වගේ පාර්ට්නර්ට ඒ කියන්නේ පිරිමි හෝ කාන්තා හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට තිබුණොත් එයාගේ පාර්ට්නර්ව අනිවාර්යෙන් අපි ස්ක්‍රීන් කරලා හොයනවා. අපි ඒක අපි ඔයාලා දන්නා ඇති අපේ අසේල තමයි ඒ කාර්ය බොහෝ විට කරලා හොයනවා. මොකද නැත්තම් එයාලා රෝග වාහකයෝ. එයාලා තව තව අයට මේක ගෙනියනවා. අවාසනාවට අපේ HIV රෝගීන්ගේ අපිට ඒ කාර්ය කරගන්න ඉතාම අපහසු වෙලා තියෙනවා. මොකද සමහර අයට මල්ටිපල් පාර්ට්නර්ස්ලා. දැන් මේක HIV අර ගොඩාක් වෙලාට බීජ ඖෂධ සමය වැඩිනේ. එතකොට දැන් එයාලට මතකත් නැහැ කා එක්කද හිටියේ කියලා. ඒක දැන් අපේ සායනේ ඉන්න ගොඩක් අයට වෙලා තියෙනවා අපිට පාර්ට්නර්ව හොයාගන්න බැරි වෙලා තියෙනවා. හර්පීස් මෙන්න මේ වගේ තියෙන්නේ. වත් මේක පේන්නේ නැහැ කරන්න දෙයක් මේක ඇතුලේ ඒක තමයි. රෝග ලක්ෂණ වතුර බිබිලි වගේ එන්නේ. කියපු ගමන් තේරෙනවා තුවාල එනවා ඊට පස්සේ ටික දවසකින් මේ තුවාල ඊටාම වේදනාකාරී. මෙයාලට අපි ඒ සයික්ලෝය කියන බෙහෙත් එක මුල්ම අවස්ථාවේ ආවහම දවස් 7කින් බෙහෙත් කරාම බොහෝ අයට ඒක හොඳටම හොඳ වෙලා යනවා. එතකොට එයාලට අපි කියනවා ඒ ප්‍රදේශයේ වරින් වර ලුණු සාමාන්‍ය ස්වල්පයක් ළඟා රස්නි වතුරකට දාලා හොදන්න. නැත්තම් මේව ඇලෙන්න ගන්න. ඒක ඊටාම පස්සට ගොඩක් සර්ජරි කරලා සමහර වෙලාවට අයින් කරන්න වෙන අවස්ථාවල මොකද වේදනාව නිසා මේගොල්ලෝ ඇඳෙන් බහින්නේ නැහැ. සමහර රෝගීන් වාට්ටුවට ආවම ඒ විදිහටත් ඉන්නවා. එතකොට මේකෙදි ගර්භණී අම්මා කෙනෙකුට හැදුනොත් අපි ඒ ගර්භණී සමයේ දරුවාටත් අවදානම්. ඒ නිසා අපි අම්මට ඒ සයික්ලෝවය අවසාන සති 6ේදී බොන්න දෙනවා. මේ යම්කිසි ඩෝස් එකක් දුන්නාම එයාට දරුවා එකකින් ආරක්ෂා වෙනවා. ඊළඟට අපි තවත් අපේ කියන්නේ ලිංගාශ්‍රිත බෝයන් රෝගවල වැදගත් රෝගයක් තමයි සිෆිලිස්. වැදගත් කියන්නේ මේකේ දරුවා අම්මාගෙන් දරුවාට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි දැන් මේක අවසන් කරලා තියෙනවා. අපි අම්මට ඒ සිෆිලිස් තිබුණාට දරුවට දෙන්නේ නැති රටක් විදියට අපි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුන්වලා තියෙනවා. ඒතර සිෆිලිස් ගත්තාම ඒ ලිංගික කාර්යයෙන් පස්සේ මේකත් අර වගේ මුඛ සංසර්ගයේ බුද සංසර්ගයේ හෝ ලිංගික මේ යෝනි සංසර්ගයෙන් පසුව ඒ කරන ස්ථානේ තමයි මේක එන්නේ. එතකොට ඕන තැනක එන්න පුළුවන්. දැන් සමහර ඇවිල්ලා තියෙනවා තොලේදී අතේ ඒ එක විදිය අනුව. එතකොට මේ ලිංගික ප්‍රදේශයේ විතරක්ම නෙමෙයි මේ තුවාල එන්නේ. මේ තුවාල බොහෝ විට වේදනාවක් නැහැ. සාමාන්‍ය ටිකක් ඇතුළට ගිලුණු තුවාලයක් විදියට එන්නේ. එතකොට ගොඩක් අය ප්‍රතිකාර සඳහා එන්නේ නැහැ. මේ සිෆිලිස් ගත්තහම අවධි තුනක් තියෙනවා. පළවෙනි අවධිය, දෙවෙනි අවධිය, තුන්වෙනි අවධිය අපි වෙච්චර යන්න ඕන නැහැ ගන්න. ඒ පළවෙනි අවධිය බොහෝ විට රෝග ප්‍රතිකාර සඳහා එන්නෙම නැහැ. හැබැයි ටික කාලයක් මෙහෙම ඇඟේ වෛරස් මේ බැක්ටීරියාවක් මේක සිෆිලිස් එක හැදෙන්නේ. ඒතර බැක්ටීරියාව ඇඟේ තිබුණාම ප්‍රතිකාර නොකරොත් එයා දෙවෙනි අවස්ථාවට යනවා. දෙවෙනි අවස්ථාවේ ඉන්නේ චර්ම රෝග තත්ත්වය. ඒ කියන්නේ හැමේ රතු පාට පැල්ලම් එන්න පුළුවන්. ගොඩක් වෙලාට අත් දෙකේ යටිපල්ලේ වගේ. එතකොට මේ අවස්ථාවේ මේක සිෆිලිස් කියලා කවුරුත් හිතන්නේ චර්ම රෝග තත්ත්වයක්. ප්‍රතිකාර කරත් නොකරත් හොඳ වෙනවා. ඊට පස්සේ එයාලා ලේටන්ට් සිෆිලිස් කියලා අවස්ථාවකට යන අවුරුදු 2ක් විතර මේ ගියාට පස්සේ. හැබැයි මේක ඇඟට ලොකු හානි මුල අවස්ථාවේ කරන්නේ අන්තිම අවස්ථාවේ කියන්නේ ටර්ෂරි සිෆිලිස් කියන ගියාම ඇඟට ස්නායු පද්ධතියට හෘදයට හානිකර තත්ත්වයන්ට එනවා. බොහෝ විට අපි ඔයාලා දන්නවා රැකියාව සඳහා යද්දී මෙඩිකල් කරනවා කියන අපි කරන්නේ මේකට. මේ සිෆිලිස් වලට VDRL තමයි බලන්නේ. ඒ වගේම ගර්භණී අම්මලට අපි අනිවාර්ය VDRL කරන හන්දා ලංකාවේ ගත්තාම බොහෝ පිරිසකට සිෆිලිස් අහු වෙනවා. ඊට අමතරව තිබුණොත් ඊට අමතරව දැන් ඔයාලා යම්කිසි ප්‍රමාණයකට අපිට හුදුරු පරීක්ෂාවන් සඳහා වෙන අවස්ථා තියෙනවා. ඊළඟට අපේ සායනයට එන රෝගීන්ගේ අපි කරනවා. ඒ නිසා සිෆිලිස් අපිට බොහෝ විට හම්බ වෙනවා. හැබැයි ඒ හම්බ වෙන්නේ අහම්බේ. කියන්නේ රෝග ලක්ෂණ ඇවිල්ලා නෙවෙයි. මේ එන අයට බොහෝ අයට රෝග ලක්ෂණ නැහැ. මොකද අපි ළඟට එන්නේ පරක්කු වෙලා. දැන් ගිය මේ සතියේ මුලම ළමෙක් ආවා.
එයා ආවේ අපිට දැන් මේ දෙවෙනි අවස්ථාවත් පහු කරලා. විස්තරය අහතිල එයා ලස්සනට කියන කලින් තුවාලයක් තිබුණා. එයා ඒක ගණන් ගත්තේ නැහැ. ඊළඟට මේ පැල්ලම් ආවා. ඒ අවස්ථාවෙත් නෑ. ඊට පස්සේ අපි වෙන මොන හරි එකට ආවම තමයි ලේ බලද්දි සිෆිලිස් කියලා හම්බ වුනේ. මේක බැක්ටීරියාවක් හන්දා අපි පෙනිසිලින් දෙන්නේ. පෙනිසිලින් වලින් හොඳටම ප්‍රතිකාර කරන්න පුළුවන්. එයා ආපු අවධිය අනුව අපි සමහරට එක එන්නතක් දෙනවා නැත්නම් එන්න 3ක් පෙනිසිලින් දෙන්න පුළුවන්. ඒකට හොඳටම මේක ආන්සර් කරන. මේ පේන නැති වලට තුවාල පෙන්නන්න දෙන අර අත් දෙකේ එන්න පුළුවන්, ශිෂ්ණේ එන්න පුළුවන්, යෝනි මාර්ගේ. ඔය ඇඟිල්ල කැවිලා තියෙනවා. ඒ ලිංගික ක්‍රියාව සඳහා භාවිතා කරන ස්ථානයේ අණු. මේකත් හදිස්සියේ හරි අම්මට තිබුණොත් දරුවාට ගියොත් අනිවාර්යයෙන්ම දරුවාට සිෆිලිස් නිසා හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි යම්කිසි අම්මා කෙනෙකුට සිෆිලිස් තිබිලා හම්බ වුණොත් එයාට අපි බෙහෙත් කරා දරුවාටත් අනිවාර්යයෙන් හම්බ වෙලා පැය 24කට කලින් පෙනිසිලින් දෙනවා. දරුවා තවත් ආරක්ෂිත කරගන්න. ඊළඟට තව එකක් තමයි ලිංගාශ්‍රිත බෝවන රෝගයක් ගොනෝරියා. අපි ගොනෝරියාවට තව වචනයක් කියන සුදු බින්දුව කියලා වාලා ඇති. මොකද ඒක එන්නේ ගොඩක් වෙලාවට මේකිදි රෝග ලක්ෂණ පෙන්වන්නේ පිරිමියයි. කාන්තාව පෙන්වන හරිම අඩුයි. පිරිමියයි පෙන්වන්නේ එයාලගේ ගොඩක් වෙලාවට උදේ පාන්දර තමයි කියන්නේ සැරව වගේ මුත්‍ර මාර්ගයෙන් එනවා. මේ ටිපිකල් පේනවන් දන්නේ වලට අර පේන තැන ඒ වගේ සුදු බින්දුවක් වගේ මෙහෙම ඉල්කලා ගත්තාම එනවා. ඒක අපිට පරීක්ෂා කරන්න පුළුවන් ගොනෝරියාව මේ ඒ හදන මයික්‍රෝ ඕගනිසම් එකක ඉන්නවද කියලා. එතකොට ඒක නයිසීරියා ගොනෝරියා කියලා අපිට අපේ ලැබ් එකකින් බලලා අපි ගොඩක් වෙලාවට ඒකට ට්‍රීට් කරන මේ දවස්වල ටිකක් වැඩිවීමක් තියෙනවා. ගොනෝරියාවට හරියට ප්‍රතිකාර කරේ නැත්නම් වදභාවය වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ට සහ පිරිමින්ට මේක බලපාන්න පුළුවන්. ආසාදිත කාන්තාව ගත්තහම 90%ක් විතරම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අපි දැන් මෙතනදී පාර්ට්නර්ට මම කියන්නේ පිරිමියා හැදිලා આવොත් අනිවාර්යෙන් එයාගේ කාන්තාවට අනිවාර්යෙන් මේ ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි සමහරට තමන්ගේ සහකරුවා නොවි වෙන කෙනෙක් අපි හිත වෙන කෙනෙක් එක්ක හිටියන් එයාවත් අපි හොයාගන්නවා. දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොවුණත් අපි අදාළ PHI මහත්තයා දැන් අපි කුරුණෑගල මේ දවස්වල එනවා කුරුණෑගල අයත් එක්ක සෙක්ස් කරලා මෙහෙ ආපුවාම අපි ඒත් අතාරින්නේ නැහැ. ඒතර කුරුණෑගලට කෝල් කරලා ඒ අදාළ PHI කෙනෙකුට කියලා අපි එයාගේ විස්තර අරගෙන හොයලා එයාට බෙහෙත් කරනවා නැත්නම් මේක පැතුරනවා. මේ ගොනෝරියාව කියන්නේ බෙහෙත් වලට හොඳටම ආන්සර් කරනවා. ඒ කියන්නේ අපිට එක ඩෝස් එකයි දෙන්න තියෙන්නේ දීපු ගමන් මේක හොඳටම හොඳ වෙනවා දැනට. දැනට ඒකේ ප්‍රතිරෝධය දක්වන්න නැති හද්ද වාසනාවට. එතකොට මේකේ තියෙන කම්ප්ලිකේෂන් ඒ කියන්නේ ආසාද සංකූලතා තමයි කෝෂ ඉදිමෙන්න පුළුවන් මේ ඕගනිසම් එක නිසා. එතකොට ඒ වගේම කෝෂ ඒ ආශ්‍රිතව ලිංග සැරවගෙඩි ඒ වගේ වුණත් එන්න පුළුවන්. හරියට අපි ප්‍රතිකාර කරේ නැත්තම්. අපි සාමාන්‍ය මේකෙදි පළවෙනි දවසේ ප්‍රතිකාර කරලා එයාගේ දවස් 3න් අපි ටෙස්ට් ඔෆ් කියෝ කියලා මෙයා ප්‍රතිකාරයට ආන්සර් කරාද කියලා අපි ආයෙත් බලමු. ඊළඟට දවස් 10න් ගෙනලා එහෙම කරන විදියක් තියෙනවා. පාර්ට්නර්ටත් බෙහෙත් කරන්න ඕනේ. මම දැන් මේ කියපු රෝගවලින් ගොනෝරියා කියන එකට අදාළ අනිත් පාර්ශවයට බෙහෙත් කරන්න ඕනේ. වගේම සිෆිලිස් වලටත් අනිවාර්යෙන් කරන්න ඕනේ. හැබැයි හර්පිස් වල අපි එහෙම කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හර්පිස් බහුලයි. එහෙම කිරීමේ ලොකු අවශ්‍යතාවයක් නැති හින්දා. එතකොට ගොනෝරියාව ගර්භණී සමයේ තිබ්බ අම්මා කෙනෙකුට බබාව හම්බ වෙන කාලේ තිබුණොත් බබාවගේ ඇස් ආසාදනය වෙලා බෙහෙත් කරේ නැත්නම් පැය 24 මේක හොයාගන්න ඕනේ. හොයාගත්තේ නැත්නම් ඇස් අන්ධ වීම දක්වා වුණත් යන්න පුළුවන්. පොඩි ලෙඩක් වුණාට ආබාධ වැඩි. තව එකක් තමයි අපේ බහුලව තියෙන ලිංගාශ්‍රිත බෝවෙන් රෝගයක් ලිංගික ඉන්න. ඔයාලා දැකලා මේක නම් ඕන කෙනෙකුට හොයන්න පුළුවන්. කැක්කුමක් නැති, කැසිල්ලක් නැති මොනවා නිකන් යන්තම් හැමේ පැහැයටම තියෙන ගැටිති විදියට තමයි මේක එන්නේ. මේක වෛරසයකින් බෝ වෙන්නේ. වෛරසයකින් බෝ වෙන හන්දා මේක නැවත නැවත ඒමේ හැකියාව තියෙනවා. එතකොට මේක පහු කාලික සමහර අයට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම තියෙනවා. ඔයාලා දන්නා ලංකාවේ කාන්තාවන් අවුරුදු 35 සහ අවුරුදු 45 දී අපි ගැබ්ගෙල පරීක්ෂාවන් සිදු කරන්නේ මේ නිසා. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ලිංගාශ්‍රිතව හෝ ඒ කියන්නේ ලිංගික ක්‍රියාව අවුරුදු 5කට වඩා ඒ කියන්නේ අඩු වයසෙන් විවාහ වෙන අයටත් මේ අවදානම වැඩි කියන ගැබ්ගෙල පිළිකා. ඒ කියන්නේ එයාලා ගොඩක් කාලයක් මේ ලිංගික ක්‍රියාවට යොමු වෙච්ච අයට අවදානම වැඩි හන්ද ලංකාවේ අවුරුදු 35 සහ ඒ වගේම අවුරුදු 45
ගැබ් ගිල පරීක්ෂාව සඳහා සිදු කරනවා. හැබැයි අපේ සායනයට එන කාන්තාවන්ට සාමාන්‍යයට උනන් අවුරුදු 3න් තුනට අපේ සායනෙන් උනත් කියලා මේ පරීක්ෂාව කරන්න පුළුවන්. එතකොට අපිට අර ගැබ් ගිල පිළිකා ඇතිවීමේ අවදානම තියෙනවද කියලා බලන්න තමයි අපි ඒක කරන්නේ. අවශ්‍ය කෙනෙකුට අපිට කරලා දෙන්නත් පුළුවන්. ලිංගික ඉන්නන්ගේ අපි පාර්ට්නර්ට ට්‍රීට් කරන්නේ නැහැ. ඒ කියන්නේ යාට හැදුනේ කවුද කියලා අපි හොය ඉන්නේ. අදාළ කෙනාට ප්‍රතිකාර කරන එක තමයි අපි ඒකට TCA කියලා අපේ බෙහෙතක් තියෙනවා. අපි ඒක තමයි කරන්නේ. සමහර අය කුඩා මේ ඉන්නන් තියෙන පුළුවන්. සමහර අයට වේදේ නැති හන්දා මේ වල ලොකුවට අර ගෝවා මල් සහිස් එකට ඒ වගේ නායත් ඉන්නවා. ඊළඟට ගොනෝරියා නොවන මුත්‍රාපදාය කියලා එකක්. ඒකට අර බක ගොනෝරියා වල එන්නේ සැරව වගේ. මේකෙදි එන්නේ වතුර බිඳුවක් වගේ නිකන් වතුර පාටට අර නිකන් සාමාන්‍ය බිබ්ලු අනේ වගේ සමහර අය කහ පාට වගේ තියෙන්නත් පුළුවන්. හැබැයි මේකවල කැසීම සහ මුත්‍රා දැවිල්ල තියෙන. ගොනෝරියාත් ඒ වගේ. ඊටාම ඒගොල්ලෝ ගොඩක් කියන්නේ මුත්‍රා දැවිල්ල. එයාලට කියන්නේ සාමාන්‍ය ගොනෝරියා වල බීජෞෂධ සමයේ සතිය දෙකක් අය. ඒ කියන්නේ කෙටි කාලයකින් අනාරක්ෂිත ලිංගික සේවනයේ කෙටි කාලයකින් මෙයාලට මේ කියන රෝග ලක්ෂණ පෙන්නනවා. ඒ වගේම එකක් තමයි මේ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය කියන්නේ. මේකෙදිත් අපි හරිනම් පාර්ට්නර්ට ට්‍රීට් කරන්න ඕනේ. අනිත් එක තමයි ලිංගාසිත බෝ වෙන රෝගයක් විදියට අපි අපේ එන රෝගීන්ට බෙහෙත් කරන එකක් තියෙනවා කැන්ඩිඩා. නැත්තම් උල්ලෝගම් කියලා අපි කියන්නේ. ඒකට පිරිමි අයගේ මේක වෙන රෝග නිසා කාන්තාවටත් එනවා. වැඩිපුරම පිරිමි අයට මේ කියනවා දියවැඩියාව තියෙනවා. දියවැඩියාව තියෙද්දි මේ ප්‍රදේශයේ කසලා සුදු පාට වෙලා වගේ ඉදිමින වගේ තියෙනවා. එතකොට කවදාවත් රුධිර පරීක්ෂාවක් නැති කරපු නැති කියන්නේ පරීක්ෂා නොකර කෙනෙක් කියමුකෝ අපි සීනි වලට. එතකොට ඒ වගේ කෙනෙකුට අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි අනිවාර්යෙන් එයාට කියනවා නිරාහාර රුධිර පරීක්ෂාවක් කරන්න කියලා. ඔයාලා දන්නවා ඇති දැන් ලංකාවේ අවුරුදු 35ට වැඩි සියලු දෙනාටම වාර්ෂිකව නිරාහාර රුධිර පරීක්ෂාව කරගන්න කියලා සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියෙනවා. ඒක සාමාන්‍ය 100ට අඩු වෙන්න ඕනේ. ඉස්සර එක ගණන්ක දැන් කියන්නේ මිලිග්‍රෑම් 100ට වඩා අඩු ආරත් කරගන්න. Taman අවුරුදු 35ට වැඩි නම් ඊට අඩුවෙන් උනත් කරාට කමන්නේ රෝග ලක්ෂණ මොන හරි පෙන්නනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දියවැඩිය රෝග ලක්ෂණ වෙන්නේ අධික පිපාසය තියෙන්න පුළුවන්, ශරීර බර අඩු වීම තියෙන්න පුළුවන්, මුත්‍රායට වාර ගන්න වැඩි වෙන්න පුළුවන්. එහෙම රෝග ලක්ෂණ ඇතුව හෝ නැතුව අවුරුදු 35ට වැඩි සියලු දෙනාම වාර්ෂිකව මේ නිරාහාර රුධිර පරීක්ෂාවක් සිදු කරගත යුතුමයි. ඒක මිලිග්‍රෑම් 100ට වඩා අඩු වෙන්න ඕනේ. අපේ රෝග සායනයට එන අයට ලිංගාසිතව මේක බෝ වුණා හෝ නැතුවා හෝ අපි මේකට බෙහෙත් කරනවා දිලිරනාශක වලින්. සැකයක් තිබුණොත් අපි රුධිර පරීක්ෂාවක් සීනි සඳහා අනිවාර්යයෙන් කරන්න කියනවා. එතකොට කාන්තාවන්ට නම් මේක ටිකක් බහුලව තියෙනවා. ඒක බොහෝ විට ලිංගාසිත රෝගයක් විදියට නෙවෙයි ගන්නෙ. මොකද කාන්තාවන්ට මේක වැඩිපුර සේදුවත් එන්න පුළුවන්. සමහරවිට පොඩි ළමයිටත් කැන්ඩිඩා කියන එක තියෙනවා. පිරිමියන්ට වඩා මේක කාන්තාවන් අතර බහුලයි. පිරිමියන්ට සමහරට මේ නිසා අර ශිෂ්ණයේ මුල් හරිය පුංචි වෙන්න පුළුවන්. ඇලිලා වගේ. සමහර අයට සර්කම්සිෂන් අර හැම කපලා අයින් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. මේක නිතර එනවනම්. මේක ටිකක් මුස්ලිම් අයට එනවා අඩුයි අර ඒගොල්ලෝ සර්කම්සිෂන් හැම අයින් කරන හන්ද.